समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तो सग्गमोक्खदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स सवितक्कं सविचारं विवेकजं पेति सुखं पटमज्झानं उपसंपज्य विहरति सद्धर्म श्रवणाभिलाषी गुणबर වාසනාවන්ත පින්වත්නි ධර්මදේශනාවට මාතෘකා කළ ගාථාව පින්වතුන් අහලත් ඇති සවිතක්කං සවිචාරං විවේකජං පේතසුකං පඨමඥානං උපසම්පජ්ජ විහෙරති භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නමක් මනුෂ්‍ය ලෝකයේ මිනිසෙක් වෙලා උප්පත්තිය ලැබලා ඒ මනුෂ්‍යත්වයේ ඉක්මවපු ධර්මතා තේරුම් ගන්න යන ගමනේ දේශනා කරපු උත්තරී මනුෂ්‍ය ගුණ ධර්මයක් නැත්තම් මනුෂ්‍යත්වයේ ඉක්මවපු තැන මනුෂ්‍යයාට වඩා උතුම් භාවයට පත්වෙච්ච තැනක් විදිහට තමයි මේ ප්‍රථම ධානලාභී නැත්නම් ප්‍රථම ධානීය කියන අවස්ථාවට සමවැදුණු යෝගාවචරයව හඳුන්වන්නේ. පින්වතුන් මේ ප්‍රථම ධානීය කියන එක ගැන අහලත් ඇති. හැබැයි මේක නිකම් පොතකට සීමා වෙච්ච, කතාවකට සීමා වෙච්ච, සාහිත්‍යයකට සීමා වෙච්ච එකක් නෙමෙයි. යම් යෝගාවචරයේ උත්සාහ කළොත්, යම් භාවනා යෝගියෙක් උත්සාහ කළොත්, යම් මිනිසෙක්, සත්වෙක්, උපාසකයෙක්, උපාසිකාවක්, භික්ෂුවක්, භික්ෂුණියක් උත්සාහ කළොත් ඔවුන්ට ළඟාවිය හැකි සුවදායක සහ බුදුරජාණන් වහන්සේලා විසින් පවා පරිහරණය කළ උත්තරීතර තත්වයක් තමයි මේ ප්‍රථම ධානීය කියලා කියන්නේ. නමුත් අද අපේ පින්වතුන්ලට භාවනා කරන්න තියෙන වෙලාව අඩුයි, බණ ටිකක් අහන්න තියෙන වෙලාව අඩුයි නේද? ධානයක් පරිහරණය කරනවා කියන එක නිකන් හීනයක් වගේ. දැන් හීනකින්වත් ওই පින්වතුන්ලට හීනෙන් පියාඹනවා පේනවා, හීනෙන් සුයි පැදෙනවා පේනවා, හීනෙන් අරව වෙනවා, මේවා වෙනවා, හීනෙන් ධානය ලැබනවා දැකලා තියෙනවා. ඒ කියන්නේ ඒක හීනකින්වත් පේන්නේ නැති එක. හැබැයි බොහෝ දෙනෙක් පිණිස කරුණාවෙන් මෙන්න මේ අර්පණා මට්ටමකට හිතගෙන යන්න පුළුවන් නම් ඒ අවස්ථාවේ සිතේ තියෙන ස්වභාවයත් එක්ක පින්වත්නි ලබන්න පුළුවන් මානසික සුවය. අනිත් එක තමයි දැන් ධානයක් කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේලා වැනි, පසේ බුදුරජාණන් වහන්සේලා වැනි, මහරහත් උතුමන් වහන්සේලා වැනි උතුමන් වහන්සේලා තමන්ගේ නිර්වාණයට, කියන්නේ මේ දුකේ සමතික්‍රමණයට, දුකේ කෙලවර කිරීම පිණිස ඒ ධානයට භාගී වෙලා නැත්තම් ධානීය පරිභෝග කරපු උතුමන් වහන්සේලා බවට පත්වෙච්ච උතුමන් වහන්සේලා. එතකොට අපිත් කවුරු හරි කෙනෙක් ධානයක් වඩනවා කියලා කියන්නේ කාම සැපයෙන් අයින් වෙලා නේද? දැන් ඇහැ කන නාසය දිව ශරීරයේ මනස පිනවීම කියන එකෙන් අයින් වෙනවා. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද ආදී දේවල්, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා කියන මේ පංච නීවරණ ධර්මයන් යටපත් කරලා දාලා ඒ පංච නීවරණයන් අභිභෝල ලබන්න පුළුවන් මානසික සුවයක් තමයි ධානයක් කියලා කියන්නේ. ඉතින් මේක හීනයක් නෙමෙයි. මේක පළවෙනියට ඔබ තේරුම් ගන්න මේක කරන්න බැරි දෙයක්ුත් නෙමෙයි. මේක හීනයකුත් නෙමෙයි. කෙනෙක් මේකට නිවැරදිව උත්සාහ කළොත් දැන් එක භාවනා තියෙනවා. ආනාපාන සතියෙන් භාවනාව උපදවන්න පුළුවන්. ධාන. ඊළඟට මෛත්‍රියෙන් ධාන උපදවන්න පුළුවන්. අපි මරණ සතිය වගේ එකක් ගත්තොත් මරණ සතියෙන් උපචාර සමාධි ප්‍රාප්ත වෙනවා කියලා විතරයි සඳහන් වෙන්නේ. ඇත්ත මේක ශෝකජනක භාවනාවක් නිසා මරණය පිළිබඳව ශෝකය උපදින නිසා ප්‍රේතියත් එක්ක මුසු වෙච්ච අර්පණා මට්ටමට අර්පණා ප්‍රාප්ත වීම කියන එක සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේ වගේ කෙනෙක්ට තමන්ට ධාන මට්ටමකට ළඟා වෙන්න පුළුවන් නම් ඒ ළඟා විය හැකි භාවනා රාශියකුත් ධර්මයේ සඳහන් වෙනවා. ওই පිංගුතුල අහලා ඇති කසීන භාවනා කියලා භාවනා කොටාසයක් තියෙනවා, දස කසිනයක්. අහලා තියෙනවද?
පඨවි කසිනය, ආපෝ කසිනය, තේජෝ කසිනය, වායෝ කසිනය, නීල, පීත, ලෝහිත, ඕදාත, ආලෝක, ආකාශ. ඔය තමයි කසින 10. මොනවද? පඨවි, ආපෝ, තේජෝ, වායෝ, නීල, පීත, ලෝහිත, ඕදාත, ආලෝක කසින. මේ ආකාශ. ආකාශ කසින. මෙන්න මේ 10න් එකක් හරියට පරිභෝග කළොත්. මේක අමාරුත් නෑ හරිද? ඔය පිංගුතුල කැමති නම් මම මේ කියන භාවනාවට උත්සාහ කරන්න. ඔය පිංගුතුලටත් මේ මට්ටමට එන්න පුළුවන් මම මේ කියන දේවල් හදාගත්තොත්. අපි ගමුකෝ මෙතනින් එක කසිනයක් අපි ලෝහිත කසිනය ගමු හෝ පීත කසිනය. පීතයි කියලා කියන්නේ කොයි පාටටද? කහ පාටට. ලෝහිතයි කියන්නේ රතු පාටට. ඉතින් මේ කහ පාට වගේ දැන් මේකේ මෙහෙම එක එක්කිනාට එක එක ඒවා තමයි හරියන්නේ. පඨවි හරියන අය ඉන්නවා, ආපෝ හරියන අය ඉන්නවා, තේජෝ හරියන ඉන්නවා. මම මේ එක කසිනයකින් විතරක් අර්පණා ප්‍රාප්ත වෙන හැටි කියලා දෙන්නම්. එතකොට අනිත් කසින පිළිබඳවත් ඒ වගේම තමයි. පුංචි පුංචි වෙනස්කම් තියෙනවා. අන්නේ පුංචි පුංචි වෙනස්කම් හරහා අර්පණා ප්‍රාප්ත වෙන්න පුළුවන්. හැබැයි එකක් හරි අපි හරියට ඉගෙන ගමුකෝ මේවා අහන් හිටියත් සනීපයි. තේරුණාද? ඇයි? බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා පරිහරණය කරපු අර්පණාලාභී ධානලාභී උතුමන් වහන්සේලා පරිහරණය කරපු අර්පණා මට්ටම් අහන්න ලැබීමත් සතුටක්. අහන්න ලැබීමත් භාග්යක්. අහන්න ලැබීමත් ආශ්චර්යයක්. පරිහරණය කරන්න ලැබීම ගැන කවර කතාවදනේ? එහෙනම් අපි බලමු මේ පීත කසිනිය කියන එක කොහොමද වර්ධනය කරගන්නේ කියලා. පින්වත්නි මේ පීත කසිනිය උපදිනව තැන් තුනක. එකක් පුප්පස්මින්, අනිත් එක වත්තස්මින්, අනිත් එක වර්ණ ධාතුය. මේ ඔය කහ පාට මල් තියෙන්නේ දැකලා තියෙනවද? මේ කහ පාට මල් වල වගේ දැන් මල් දැක්කහම කෙනෙක්ට සංසාරිකව පුරුදු කරපු කෙනෙක් ඉන්නවා නම් ඕකට කියන්නේ කෘතාධිකාරී අකෘතාධිකාරී කියලා. සංසාරේ මහාන වෙලා සංසාරේ ප්‍රෞර්ජා භූමියටපත් වෙලා සංසාරේ පීතකසිනේ කියන එක වඩලා තියෙනවා නම් ආයි අමුතුවෙන් මේ පාර ඔට්ටු වෙන්න දෙයක් නැහැ. ඇඳුමක කහ පාටට ඔයි තියෙන බෝල ඇඳුම් තියෙන්නේ. දැකලා තියෙනවද? අන්න ඒ වගේ එකක් දැකලා හරි වත්තස්මින් නිමිත්ත කියනක උපදින්න පුළුවන්. එහෙම නැත්නම් ওই කහපාට මලක් දකිද්දි සංසාරික පුරුද්ද නිසා ඒකට තමයි කියන්නේ කෘතාධිකාරී කියලා. ඒ කියන්නේ මේ සංසාර ජීවිතේ පුරුදු කරලා තියෙන නිසා සසර හුරුවක් තියෙන නිසා මලක් දැක්කත් මේ කසින නිමිත්ත උපදින්න පුළුවන්. හැබැයි ওই පිංගුතුලට ඉතින් මෙච්චර කල් කහපාට මල් දැක්කා, කහපාට ඇඳුම් දැක්කා, එහෙම 아무තු නිමිත්තක් ඉපදුනේ නැහෙනි. ඒ කියන්නේ ওই පිංගුතුල බොහෝ විට බලන්න මේ සංසාරේවත් මේවා අපි වඩලා නැති හැටි බොහෝ විට කෘතාධිකාරී නෙමෙයි, අකෘතාධිකාරී. ඒ කියන්නේ මේ සසර ජීවිතේ හුරුව මදි. දැන් ওই පිංගුතුල මොකද කරන්න ඕනේ? අප්පෝ අපිට සසරේ හුරුව නැහැ නේ කියලා අතාරින්න ඕනේ. අතාරින්න හොඳ නැහැ. අපි කසින නිමිත්ත හදා ගන්න ඕනේ. වර්ණ ධාතුය ආවා. දැන් අර පුප්පස්මින් වත්තස්මින් කියන එක නැහැ. අපි කසින නිමිත්ත බාහිරින් හදා ගන්න ඕනේ. කොහොමද හදාගන්නේ? ඉතින් ওই පිංගුතුලට වර්තමාන කාලේ නම් පුළුවන් දැන් කළු පාට කොළයක කහ පාට රවුමක් ඇඳලා සම්පූර්ණ print out එකක් ගන්න පුළුවන්. පුළුවන්ද බැරිද? පුළුවන්. ওই කමියුනිකේෂන් එකකට ගියාම printer එකක් තියෙන ගෙදරකට ගියාම සම්පූර්ණ කළු පාට කොළයක කහ පාට රවුමක් ඇඳලා හොඳ ලස්සන කියන්නේ අදකුද නැති රවුමක් ඇඳලා හරියට පිළිවෙලකට ඒක print කරලා ගන්න පුළුවන්. හැබැයි මේක ගද්දි මතක තියාගන්න මේ දැන් කහ පාට අර ටිකක් අපි කියන්නේ නිකන් හොඳම මේක printer එකකින් ගන්න කියලා හිතන්නකෝ. quality එක අඩු කරලා ගත්තොත් ඒ කියන්නේ ඒකේ තියෙන වර්ණවත් භාවය අඩු වෙන විදියට ගත්තොත් හෝ වෙනත් රතු පාට පැල්ලම් නිල් පාට පැල්ලම් වගේ මේ ඒ කහ පාට බෝලේ උඩ වෙනත් දේවල් තිබ්බොත් අන්න එතකොට පින්ගද්දි මේකේ මේ කසින නිමිත්ත හොඳ එකක් බවට පත් වෙන්නේ පරිකර්ම නිමිත්ත. එතකොට කසිනිය ප්‍රාප්ත වෙන්නේ නැහැ. කසිනිය සමෘද්ධ වෙන්නේ නැහැ. කසිනිය වර්ධනය වෙන්නේ නැහැ. ඒ නිසා හොඳ ලස්සනට මේක පොඩි print out එකක් ගන්න පුළුවන්. ධර්මයේ නම් සඳහන් කරන්නේ ඕක හරියට අර බෙරහැක් වගේ වෙන්න ඕනේ කියලා. බෙරහැ දැකලා තියෙනවද? බෙරහැ කියන්නේ අර බෙරේ මැද්දේ තියෙන කළු පාට පුංචි රවුම. අන්න ඒ වගේ බෙරහැක් වගේ පේන්න තමයි අපිට මේක තියෙන්න ඕනේ. ඊට වඩා ටිකක් ලොකු වුණාට ප්‍රශ්නයකුත් නැහැ. හැබැයි ලොකු වෙන්නත් මේකේ මේ අපේ ඇහැට වෙහෙස කර වැඩි නිසා නිමිත්ත ග්‍රහණය නොවෙන්න පුළුවන්. මේක ගෙදර උත්සාහ කරලා බලන්න. ඒක උත්සාහ කිරීමත් සනීපයි පිටින්. මහලුකු අමාරු භාවනාවකුත් නෙමෙයි. හරියට උත්සාහ කළොත් ප්‍රාප්ත වෙන්නේ සමෘද්ධ වෙන්න, අර්පණා ප්‍රාප්ත වෙන්න පුළුවන් භාවනාවක්. ඔන්න දැන් print out එකක් අරගෙන බෙරහැ වගේ සාමාන්‍යයෙන් දාලා මොකද කරන්න ඕනේ මේක අරගෙන එන්න ඕනි පින්වත්නි මේ පන්සලක භාවනා කරන කෙනෙක් නම් කට්ටි ඉන්න තැනක නෙමෙයි.
තේරෙනවද? නිතර නිතර සාමණේරයෝ යන නිතර කට්ටිය ගැවසෙන තැනක නෙමෙයි ආරණ්‍ය කෙලවරට අරන් යන්න කියලායි තියෙන්නේ. කෙලවරකට කවුරුත් නැති තැනකට අරන් ගිහිල්ලා මෙන්න මේ දැන් අපි හදාගත්ත කොළ කෑල්ලනේ. මේ කොළ කෑල්ල හරියටම ඇස් ඉස්සරහින් තියාගන්න කියනවා දෙරියනක් ඈතින්. රියනක් කියලා කියන්නේ වියත් දෙකක්. සාමාන්‍යයෙන් වියත් දෙකක් ගන්නකො. එතකොට වියත් දෙකයි කියන්නේ වියත් හතරයි නේ. අතේ මේ මහපට ඇඟිල්ල කෙලවරේ ඉඳන් වැලමිට දක්වා තියෙන දුරට සාමාන්‍යයෙන් රියනක් කියලා කියනවා. ඒක වෙනස් වෙන්නත් පුළුවන්. නමුත් ඒ ප්‍රමාණය ඇති. රියන් දෙකක් දුරින් තියාගන්න ඕනේ. රියන් දෙකකට ඈතින් තිබ්බත් අමාරුයි. රියන් දෙකකට ළඟින් තියාගත්තත් අමාරුයි. මේ නිමිත්ත උපදවා ගන්න අමාරුයි. රියන් දෙකක් ඈතින් ඇස් මට්ටමට වඩා පහළිනුත් නෙමෙයි, ඇස් මට්ටමට වඩා ඉහළිනුත් නෙමෙයි. පැහැදිලිනේ? ඇස් මට්ටමේම තියාගන්න ඕනේ. නැත්තම් පහළින් තියාගත්තොත් බෙල්ල රිදෙනවා. දනිස් රිදෙන්න ගන්නවා. උඩින් තියාගත්තත් බෙල්ල රිදෙන්න ගන්නවා. ඇඟපත කොන්ද අමාරු වෙන්න ගන්නවා. ඇස් මට්ටමින් දෙරියනක් ඈතින් මෙන්න මේ සටහන තියාගන්න ඕනේ. තියාගෙන ඉවර වෙලා මේ භාවනාව කරද්දි පින්වත්නි පුංචි දේවල් ටිකක් අතාරින්නක් තියෙනවා. කියන්නේ මේ ගිහි ගෙදර කඩයක් මැද්දේ බස් හෝල්ඩ් එකක් මැද්දේ මේව කරන්න බෑ. මේකේ තියෙනවා පලිබෝධ ටිකක් දුරු කරගන්න. විශේෂයෙන්ම භික්ෂුවට කියලා තියෙනවා මේ අටලොස් නුසුදුසු විහාර. පන්සල් 18ක් හොඳ නෑ කියලා තියෙනවා මේ භාවනාව කරන්න. මොනවද? මහා විහාර. මහා විහාර කියලා කියන්නේ මම මේ 18ම කියන්නේ නැහැ. කීපයක් කියන්නම්. නමුත් ඔබට මේක හොයාගන්න පුළුවන්. මේක තියෙනවා විසුද්ධි මාර්ගයේ කසින නිර්දේශයේ අටලොස් නුසුදුසු විහාර කියන පරිච්ඡේදය යටතේ. මහා විහාර කියලා කියන්නේ පින්වත්නි දැන් ඔය නිතර භික්ෂුන් වහන්සේලා එකතු වෙන ලොකු විහාර අපි හිතමුකෝ ජයශ්‍රී මහ බෝධිය ගාවට යනවා. දැන් එතන තිබ්බන ඉස්සර ලෝවා මහපාය කියලා හේකුත්. ඒ වගේ මහා විහාරයේදී භික්ෂුන් වහන්සේලා වැඩි වන්දනා කරන්න වෙනවා, දාන පිළිගන්නන්න වෙනවා, කප්පියන් කිරීම කරන්න වෙනවා. මේ කාලෙට මේ වගේ වැඩ වැඩි වෙනකොට භාවනාව වඩන්න අමාරුයි. ඒ නිසා මේ භාවනාව කරන කෙනාට කියනවා මේ වගේ භික්ෂුන් වහන්සේලා නිතර එකතු වෙන මහා විහාර අතාරින්න. ඊළඟට නව විහාර. ඒ කියන්නේ අලුතෙන් හදන පන්සල්. ඇයි? හැමතිස්සෙම යකඩ වලට තලනවා ඇහෙනවා. නේද? අර වාසුන් හේලා හිට මෙහෙට යනවා. සිමෙන්ති ගේනවා, බයික් එනවා, ට්‍රැක්ටර් එනවා, අරව එනවා, මේ වෙනවා. සද්ද නිසා කසීනිය වඩන්න අමාරුයි. ඒ නිසා අලුත්ම වැඩ කරන පන්සලුත් මේකට යොදා ගන්න එපා කියනවා. පරණ ජරාවාස වෙච්ච ඒවත් එපා කියනවා. ඒ වගේ හරින්න ඕනේ කටුකොහල් වැඩි. හිටපු ගමන් වහල කඩාගෙන වැටෙනවා. හිටපු ගමන් උළු ගැලවිලා වැටෙනවා. හිටපු ගමන් තෙමෙනවා. මේ වගේ මේ පරණ දිරච්ච විහාරවලත් මේක කරන්න එපා කියනවා. තේරෙනවද ඔබට මම මේ කියන එක? ඊළඟට තව කියලා තියෙනවා මේ ජනයා ප්‍රාර්ථනා කරන තැන්. මේ උදාහරණයක් විතර සිතුල් පව්ව ගන්න. සිතුල් පව්ව කියන එකට මිනිස්සු ට්‍රිප් යනවනේ නේ. කියන්නේ ඒවා ජන ප්‍රාර්ථනීය විහාර. අන්නේ ජන ප්‍රාර්ථනීය තැන්වලත් මේක කරන්න එපා කියනවා. ඇයි? දොයි ට්‍රිප් යන මිනිස්සු මේ කිසි සංවරයක් නැනේ කෑ ගහනවා, හූ කියනවා, සින්දු කියනවා, කවි කියනවා. ෆොටෝ ගහන්න ඇවිල්ලා ñෑව් ගහනවා නේද? එක දේවල් තියෙනවා. අන්න ඒ නිසා ඒ වගේ පුංචි ශබ්ද වලින් කරදර වෙන්න පුළුවන් නිසා ජන ප්‍රාර්ථනීය විහාරත් මේකට ගන්න එපා කිව්වා. මහපාරයිනි තියෙන විහාරවලත් එපා කිව්වා. ඇයි? එකක් වහන සද්දරව මේ වහිනවා. අනිත් එක මහපාරයින විහාරයක් තියෙනකොට භික්ෂුන් වහන්සේලා නිතර එනවා. උන්වහන්සේලාට ආගන්තුකවත් කරන්න ඕනේ, කුටි පනවන්න ඕනේ, සෙනසුන් පනවන්න ඕනේ, ගිලන්පස හදලා දෙන්න ඕනේ, දානේ හොයා දෙන්න ඕනේ. ඒ වගේ මේ වැඩි තැන් තමයි අතහරින්න කිව්වේ. ඔබට තේරෙනවද? එතකොට මේ අපි හිතමුකෝ රඹුටන් තියෙන විහාරයක් තියෙනවා. පළ තියෙන විහාරයක්. මොකද වෙන්නේ? රඹුටන් කාලේට මොකද වෙන්නේ? මිනිස්සු ඇවිල්ලා කොල්ල කුරුට්ටු ඇවිල්ලා රඹුටන් කඩාගෙන යනවා. අඹ තියෙනකොටනේ පළ තියෙන විහාරවලත් එපා කිව්වා. ගස් එහෙම තියෙනවනම් තැඹිලි එහෙම තියෙනවනම් ගොඩක්. කියන්නේ මිනිස්සු නිකන් කඩා ගන්න උදේ හවස එනවනේ පොල් තියෙන පන්සල් වලට මිනිස්සු ගිහලා පොල්ල හිඳන් එනවා. අන්න ඒ වගේ තැනුත් එපා කිව්වා. ඊළඟට මේ පළ තියෙන විහාර. ඒ කියන්නේ ඔය ගොටුකොළ මුකුණු වෙන්න නිවිති. ඒ වගේ ඒවා වැවෙන විහාර ඇයි එපා කිව්වේ? මිනිස්සු කඩන්න එනකොට කරදරයි. කොහොමද මේකනේ? හරි පුදුමයිනේ. මේ ඔක්කොම අතරින්න කිව්වා. ඊළඟට පෙන් කෙමි තියෙන විහාර. දැන් ඉතින් ඉස්සර දැන් උනත් සමහරක් වෙලාවට ඔය වතුර ෆිල්ටර්ස් එහෙම හයි කරනකොට ගොඩක් වෙලාවට ගමේ පන්සල තමයි තෝරගන්නේ. ඇයි? පොදු තැන නිසා. ඔය පිංගුතුලාගෙත් ඇති මේ අනුරාධපුර පැත්තේ එහෙම වෙලා. ඒ වතුර ෆිල්ටර්ස් එහෙම තියෙනකොට මේ ඒතනත් අමාරුයි මේ භාවනාව කරන්න. ඇයි? මිනිස්සු නිතර වතුර ගෙනියන්න එනවා. වතුර එක පිරෙනකන් ඉනේ අත්තියාගෙන කියෝ ඉන්නවා නේද? ඊළඟට විසභාග මිනිසුන් ඉන්න තැන්. විසභාග භික්ෂුන් වහන්සේලා ඉන්න තැන්. ඒ කියන්නේ
දැන් ওই පිංගුතුලා හිතන්න භික්ෂුන් වහන්සේලා පිරිසක් ඉන්නවා නිකන් එක එක මත තියෙන. ඔහොම කරාම රහත් වෙන්න පුළුවන්, මෙහෙම කරාම රහත් වෙන්න පුළුවන්, මේක හොඳ නෑ, මේක හොඳයි, මේක කැපයි, මේක අකපයි කියන විවිධ මත තියෙන භික්ෂුන් වහන්සේලා ඉන්න තැන්. අන්න ඒකත් හොඳ නෑ කියලා කියනවා. එතකොට මොකද වෙන්නේ මේ භික්ෂුවට නිතර අර ධර්ම කතාවල හිර වෙන්න වෙනවනේ. අන්න ඒකයි. ඉතින් මෙන්න මේ වගේ දේවල් අතහැරලා දාලා තවත් ඉතින් කිව්වොත් කියන්න දේවල් තියෙනවා. කල්යාණ මිත්‍රයා නැති තැන. ඒක තමයි ඒක මේ මහා දෝෂයක්මයි කියනවා. ඒක මහා දෝෂයක්. ආචාර්යයන් හෝ ආචාර්ය සමයන්. කියන්නේ ආචාර්යයන් වහන්සේට සම කෙනෙක්. උපාධ්‍යයන් වහන්සේ හෝ උපාධ්‍යයන් වහන්සේට සම කෙනෙක්. තමන්ට කර්මස්ථානීය ලබා දුන්නු කර්මස්ථානාචාර්යවරයා නැත්තම් ඒකට ගුරුවරුකම් පෙන්වන්න පුළුවන් ආචාර්යයන් වහන්සේ නමක් නැත්තම් එතන භාවනාව කරන්න එපා කියනවා. හේද මහා දෝෂයක්මයි. එහෙමයි කියලා තියෙන්නේ. ඒක මහා දෝෂයක්. ඉතින් මේ වගේ අතාරින්න ඕනි පන්සල් 18ක් පිළිබඳව සිහිපත් කරලා තියෙනවා. රාජ්‍ය සීමාවේ තියෙන ඒවා, ප්‍රත්‍යන්ත දේශවල වල තියෙන ඒවා, ඒ වගේ මේ භාවනාවන් කරන්න බෑ බුද්ධ ආදී උතුමන් වහන්සේලා නෑ. රාජ්‍ය සීමාවක තිබ්බොත් රජවරු නිතර රණ්ඩු වෙනවා නේද? රජවරුන්ගෙන් කෙනෙහිලිකම් මෙයා අපේ පැත්තේ ඉන්න හාමුදුරුවෝ කෙනෙක්. ඒ නිසා අපිට ඕන විදියට ඉන්න ඕනේ. අනිත් රජා කියනවා මෙයා අපේ පැත්තේ ඉන්න හාමුදුරුවෝ කෙනෙක්. ඒ නිසා අපිට ඕන විදියට ඉන්න ඕනේ කියලා කියනවා. මේ වගේ පලිබෝධ සහිත තැන් අතාරින්න ඕනේ. එතකොට ওই පිංගුතුලගේ ගෙදර කියන්නේ පලිබෝධ සහිත තැනක්ද පලිබෝධ රහිත තැනක්ද? පලිබෝධ ගොඩක් නේ. පලිබෝධයක්මයි. මොකද ගෙදරදී ඕවා මොනවද නැහෙන්නේ. පාන්දර 3ට නැගිට්ටත් 4ට නැගිට්ටත් ගෙදර කට්ටිය කිවිසුම් යවනවා, හීනෙන් කියවනවා නේද? ඔයගොල්ලන්ගේ ෆෝන් එලාම් රින්ග්ස් යන්න පටන් ගන්න පුළුවන්. ඒ නිසා ගෙදර මහා පලිබෝධයක් තියෙන තැනක්. ඒ නිසායි මේවා ගෙදරක කරලා සමෘද්ධභාවයටපත් වෙන්නේ නේ. අනිවාර්යෙන් මොකක් කරන්න ඕනේද? එක්ක අරඤ්‍යගතව, නැත්තම් රුක්ක මූලගතව, නැත්තම් ශුන්‍යාගාරගතව. ගෙදරත් පුළුවන් ඔය කවුරුත් පොඩි අය සද්ද කරන්නේ නැත්තම්, නිතර ටීවී දාන්නේ නැත්තම්, රේඩියෝ සද්ද ඇහෙන්නේ නැත්තම්, පාන්දර නැකෙట్లా පාන්දර වෙලාවක වගේ බණක් භාවනාවක් කරගන්නත් ඔබට අවස්ථාව තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ මහා පලිබෝධ අතහැරලා තේරුණානේ. කුඩා පලිබෝධත් අතහරින්න ඕනේ. ඒ කියන්නේ නාන්න නැතුව ගිහිල්ලා එහෙම භාවනා කරන්න බෑ. නියපොතු ටික කපලා ඈ දැන් කියලා තිනවා කසින මණ්ඩලය හදාගද්දි දාඩිය දානවනේ. කසින මණ්ඩලය හදලා එතන මිදම් භාවනා කරන්න එපා කියලා. කසින මණ්ඩලය හදලා අතුපතු ගාලා දෝවණය කරලා පෙන් පහසු වෙලා ඇවිල්ලා භාවනා කරන්න කියලා තමයි කියන්නේ. කියන්නේ පිළිඳි තමන් ඉන්න වටපිටාවත් මේකදී අතුපතු ගා ගන්න ඕනිද නැද්ද? ඕනි. හොඳ ඇඳුමක් ඇඳලා හඳුන් කූරු දෙකක් පත්තු කරලා ඒ වගේ මේ කුඩා පලිබෝධත් සිඳලා ඉරිච්ච තැන් ඇඳුම් නම් ඇඳන් ඉන්නේ ඒවා මහගෙන සිවුර ඉරිලා නම් ඒක මහ ගන්න කියලා තියෙනවා. සිවුර සෝදලා නැත්නම් ඒක සෝද ගන්න කියලා තියෙනවා. එහෙම නැති අයට මේ සමාධිය සමෘද්ධ પ્રાપ્ત වෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේ කුඩා පලිබෝධ ටික අතහැරලා දාලා බුදු පහන පත්තු කරලා ලස්සනට පහනක් පත්තු කරලා ගිහිල්ලා කසින මණ්ඩලය ගාව දැන් ඉඳ ගන්නවා. පැහැදිලිද? ඔතනට එනකම් පැහැදිලිද? පැහැදිලි නේද? දැන් කසින මණ්ඩලයේ තියෙන දෙරියනක් හරියට මෑතින් ඇහැට සමව. පින්ගත්ටි මෙන්න මේ වර්ණ දැන් මේක දිහා අපිට තියෙන්නේ බලන් ඉන්න. මොකක් කරන්නද? මේක දිහා බලන් ඉද්දී දැන් බලන් ඉන්නත් කලින් දැන් ඉඳගත්ත ගමන් ওই පිංගුතුල කල්පනා කරන්න ඕනේ. සම්මා සම්බුද්ධෝ වත භගවා අවිපරීත ධම්ම දේශනත්තා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නම් සම්මා සම්බුද්ධයි කිසිදාක වෙනස් වෙන්නේ නැති ධර්මතාවයක් දේශනා කළේය. ස්වක්කාතෝ ධම්මෝ. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය නම් ස්වක්කාතයි, නෛර්යානික වූ සද්ධර්ම පරයායක් දේශනා කර ඇත්තේය. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ සංඝ රත්නය නම් සුපටිපන්නෝ සංඝෝ. සංඝයානම් සුපටිපන්නයි. මොකද මේ කියප ප්‍රතිපත්තිය මනාව ගමන් කරපු නිසා, ගමන් කරන නිසා. කියලා බුදු දම් සංඝ ආදී උතුමන් වහන්සේලා කෙරෙහි පැහැදිලා තවත් කල්පනාවක් ඇති කර ගන්න ඕනේ. මේ දුකින් මිදීමේ මාර්ගයයි. බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා යම් දුකකින් මිදුනද ඒ දුකින් මිදීමේ මාර්ගයම සමාධි ආදී භාවනාවන් කිරීමමයි. මම මේ කරන්න යන්නේ කාමයෙන් වෙන් වෙලා, ව්‍යාපාදයෙන් වෙන් වෙලා සමෘද්ධ પ્રાપ્ત කරගන්න යන කසීනේ මගේ ඒකාන්තෙන් දුකේ කෙලවර වීම පිණිස පවතිනවා. එහෙමනේ නේ. ඒ නිසා පින්වත්නි මේක ගැන මහා ප්‍රීතියක් උපදවාගෙන බුදුපසේ බුදු උතුමන් වහන්සේලා විඳපු මේ පවිවේකී සැපයට මමත් භාගී වෙමි. මමත් මේක පරිභෝජනය කරන, මමත් මේක පරිභෝග කරන කෙනෙක් බවට, උපාසකෙක් උපාසිකාවක් බවට පත් වෙමි කියලා හිතට හොඳට දිරිදීලා කසිනේ ගාවින් ඉඳ ගන්න ඕනේ. පැහැදිලිද? උතන්ට වෙනකම් පැහැදිලි. ඊළඟට කසිනේ දිහා මෙහෙම කරලා බලන් ඉද්දී
දැන් ඔන්න අපි කසීනිය දිහා බලන් ඉද්දී අපිට පුළුවන් ටිකක් වෙලා යනකොට S2 වහගන්න. වහගත්තට පස්සේ මොකක් වෙනවද? අර බලන් හිටපු කසිනය මනසට පේන්න ගන්නවද නැද්ද? දැන් ඇහැට බලන් ඉන්න එක නෙමෙයි මම මේක. ඇහැට බලන් ඉඳලා ඒ සංඥාව උපදවාගෙන මේ ඇහැට බලන් ඉන්න කසීනියට කියනවා පරිකර්ම නිමිත්ත කියලා. මොකක් කියලාද? පරිකර්ම නිමිත්ත. ඒ කියන්නේ අර ඇඳපු චිත්‍රයට තමයි යෝග කියන්නේ. දැන් පරිකර්ම නිමිත්ත නෙමෙයි. අපි මනසින් S2 වහගත්තට පස්සේ අපිට උපදිනවා. දැන් අපි අර කොලේද අපිට පේන්නේ කොලේ තිබ්බ කහපාට රවුම. දැන් පේත කසිනියක් නෙමෙයි වඩන්නේ. කහපාට රවුම මනසට පේන එකක්ද වෙන්නේ? ඔය පිංගුතුල විශ්වාස කරන්න. මේක ටිකක් වෙලා බලන් ඉඳලා මෙහෙම කරලා S2 වහගත්තට පස්සේ අර පරිකර්ම නිමිත්ත වෙනුවට මනසින් අපිට අර නිමිත්ත ආපහු සැරයක් ඇඳලා දෙනවා. ඒකට කියනවා උග්ඝහ නිමිත්ත කියලා. මොකක් කියලාද? උග්ඝහ නිමිත්ත. අරක පරිකර්ම නිමිත්ත, උග්ඝහ නිමිත්ත කියන්නේ මොකද්ද? මනසින් උපදවා ගන්න නිමිත්ත. එන්නේ මේක කෙනෙක්ට එකපාරටම තදට පේන්නත් පුළුවන්. කෙනෙක්ට නිකන් දියවිවි යන්නත් පුළුවන්. ඒ දියවිවි යනවා නම් මොකද්ද කරන්න ඕනේ? ආයෙත් සැරයක් S2 අරින්න ඕනේ. ඇරලා ඒ කියන්නේ දියවිවි යන්න පිංගන්නේ නිමිත්ත ගත්ත මදි. ආයෙත් සැරයක් නිමිත්ත දිහා ඇහැතියන් ඉඳලා මේ නිමිත්ත බොහොම ලස්සන්ට මනසිකාර්ය කරලා වර්ණ නිමිත්ත. මේක අපි පීතේ විතරයි ගන්නෙ, වර්ණයේ විතරයි. වර්ණය අරගෙන S2 වහගත්තට පස්සේ ආයෙත් සැරයක් උග්ඝහ නිමිත්ත පේන්න ගන්නවා. ඒක හරියට මේ වගේ. ওই පෙඟතුලට මම දැන් කිව්වොත් S2 වහගෙන රුවන්වැලි මහා සෑය කල්පනා කරන්න කියලා. පේනවද නැද්ද? අන්නේ මනසින් එන නිමිත්තට කියනවා මොකක් කියලාද? උග්ඝහ නිමිත්ත කියලා. හොඳට ක්ලියර් එකට පේනවද නැත්නම් නිකන් ඡායාව වගේද පේන්නේ? නිකන් එකපාරටම වැහුවොත් එම් පිංගන්නේ ඔබට ඡායාවක් විතරයි පේන්නේ. අන්න ඒ කියන්නේ ඒ නිමිත්ත ප්‍රබල නැහැ. හැබැයි ටික දවසක් මේ රුවන්වැලි මහා සෑය ගැන කල්පනා කළොත් ටික දවසක් යද්දි මොකක් පේනවද? S2 වැහුවත් හරියට මහා සෑය ඉස්සරහා ඉන්නවා වගේ බලන්න බැරිද අපිට? අන්න ඒ වගේ ටිකක් කල් මේ පීත කසිනිය වඩනකොට කාලයක් යද්දි මගේ පින්වත්නි S2 වැහුවට පස්සේ උග්ඝහ නිමිත්ත ප්‍රබල වෙලා. ඒ කියන්නේ ඒක හොඳට පිරිසිදුවට හරියට අර කොලේ තිබ්බ වගේම මනසට පේන්න ගන්න අවස්ථාවක් එනවා. ඒක හරියට උග්ඝහ නිමිත්තේදී අපිට 10%ක් විතර නම් පේන්නේ. මම මේ කියන තැනදී මේකට කියන්නේ පටිභාග නිමිත්ත. ප්‍රබල වෙච්ච තැනට කියනවා පටිභාග නිමිත්ත කියලා. පටිභාග නිමිත්තට එනකොට 95%ක් විතරම පිරිසිදුවට මේක පේනවා. 100%ක්ම නෙමෙයි. පමණක් විතර 99%ක් විතර වෙන්නත් පුළුවන්. පැහැදිලිද මම මේ කියන එක? නිමිති තුනක් කිව්වනේ. පරිකර්ම නිමිත්ත, උග්ඝහ නිමිත්ත, පටිභාග නිමිත්ත. පරිකර්ම නිමිත්ත කියන්නේ මොකද්ද? අර අපි හදාගත්තු කසින මණ්ඩලය නේ. ඒකට කියන්නේ කසින මණ්ඩලය කියලා. උග්ඝහ නිමිත්ත කිව්වේ මොකක්ද? S2 වහගත්තට පස්සේ අපේ මනසින් ඉපදිච්ච නිමිත්ත. පටිභාග නිමිත්ත කිව්වේ මොකක්ද? ඒ නිමිත්තේම ප්‍රබල අවස්ථාවට කියනවා. ඒ කියන්නේ එතකොට පින්වත්නි අපේ මනස මේක හරි සනීපයි. ඔබට තේරෙනවද මම මේ කියන එක? මනසින් මෙතනට සමවැදිලා වගේ ඉන්න පුළුවන්. ওই පින්වතුන් ඔය භාවනා කරද්දී හිටපු ගමන් පාවෙනවා වගේ දැනලා තියෙනවද? ඕවා මේ භාවනාවේ ප්‍රාථමික තැන්. හැබැයි මම මේ කියන පටිභාග නිමිත්තට වගේ ආවොත් ওই පින්වතුන්ට ලැබෙන සනීපය ජීවිතේ එකපාරක්වත් විඳලා නැතුව ඇති. උග්ඝහ නිමිත්තට එන්නත් කලින් සමහරුන්ට මේ පාවෙනවා වගේ සනීප දැනෙනවා නම් ওই පින්වතුන්ලා හිතන්න පටිභාග නිමිත්තට ආවම කොච්චර සනීපයක් දැනෙනවද කියලා නේ. මොකද හිත එතනමයි. මේ වෙලාවේ යෝගාවචරයේ සිත පින්වත්නි මේ පටිභාග නිමිත්ත ඉපදිච්ච තැනට කියන තව නමක් තමයි උපචාර සමාධිය. උපචාරය කියලා කියන්නේ අර්පණාවට උපචාරයි. අර්පණාවට ළඟයි. ධානයට ළඟයි. ධාන ලැබෙලා නැහැ තාම. ධානයට ළඟ අවස්ථාවට කියන උපචාර සමාධිය කියලා. පින්වත්නි මෙන්න මේ උපචාර අවස්ථාව හරි පුදුම අවස්ථාවක්. කෙනෙක් මේ උපචාර සමාධියට ආවට පස්සේ එයාට තමන්ගේ ඔළුවට ඔරලෝසුවක් තප්පර කට්ට මෙච්චර වෙලා එහි තිබ්බනම් අර ටික් 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 ගාලා ඇහෙනවනේ. ඒක ඇහෙන්නේ නැතුව යන්න පුළුවන්. හැබැයි ආයි අරමුණු කරොත් ඇහෙනවා. අරමුණු නොකරොත් භාවනාවේ අරමුණේ හිත තියනවා මිසක අර වෙලාව ඇහෙන සද්දයටවත් හිත යන්නේ නැහැ. දියැලක් ගාව භාවනා කරන යෝගාවචරයේට මේ වෙලාවේදී දියැලේ ශබ්ද නොඇසී යන්න පුළුවන්. ඒ නිසා ඔය මధుරෝ කනේවා අරවා මේවා ඒ ඔක්කොම හැබැයි මෙහෙමයි ටිකක් සැරට කෑවොත් දැනෙනවා. හරිද? දැන් ප්‍රථම ධානීය දුනත් විශාල ශබ්දයක් ආවොත් ධානයෙන් නැගිටින්න පුළුවන්. ශබ්දය කියන එක ප්‍රථම ධානීයට ගෝචර නැහැ. ඒ කියන්නේ එමෙ එකක් වෙලා තියෙනවා. කරත්ත ගානක් ගිහලා ඒ කරත්ත ශබ්දය ඇහිලා තියෙනවා. ප්‍රථම ධානය සම්බෙදිච්ච කෙනෙක්. එතකොට උපචාර සමාධියේදී ටිකක් මధుරෙක් එහෙම තදට කෑවොත් දැනෙන්නත් පුළුවන්. ඒ නිසා ඔය පිඟුතුලා භාවනා කරද්දී පොඩි net එකක් ගැට ගහගෙන
නේද? ඒ net එක ඇතුළට ගිහිල්ලා හඳුන් කුරක් එහෙම ගහගෙන එහෙමයි මදුරුවෝ ඉන්නවනම් නේද? මදුරුවෝ කනවනි කියලා භාවනාව අතහැරන එක නෙමෙයි කරන්න. ඒගොල්ලොත් මේ ලෝකේ ජීවත් වෙන්න එපයි. මේක අපේ විතරක් ලෝකයක් නෙමෙයි නේද? මදුරුවන්ටත් මේ ලෝකේ අයිතිද නැද්ද? අයිති නැත්තම් උපදින්නේ නැහැ නේ. අපිට ඒගොල්ලන්ව මරාගෙන ජීවත් වෙන්න බැහැ. ඔය පොඩි net එකක් ගන්න. භාවනා net කියලා එකක් තියෙනවා. භාවනා කුෂන්ස් කියලා එකක් තියෙනවා. මේ එකක් අරගෙන net එකක් දාගෙන net එක ඇතුළට ගිහිල්ලා පැදුර ගිහිල්ලා හරියට net එක වටේට දාගත්තාම ආයි මදුරුවෝ කනවද? කන්නේ නැහැ. පොඩි කොක්කක් දාලා ගහක් මුල ගෙදර තියෙන එල්ලගෙන සර්පය අර එහෙම එන්නේ නැති තැනක භාවනාසනයක් හදාගෙන මේ භාවනාව කරන්න ගන්න. ගත්තට පස්සේ ඔන්න දැන් පටිභාග නිමිත්ත උපදිනවා. මේ පටිභාග නිමිත්ත පින්වත්නි මම කිව්වා වගේම අර හොඳ තැනකුත් මේ තැනකුත් අතර දෝලනීය වෙවි තමයි තියෙන්නේ. තාම භාවනා කරනව නෙමෙයි භාවනා කරනවා. මේක බලහත්කාරයෙන් අරමුණු වෙනවා. අරමුණු කරනවා. හැබැයි ටික වෙලාවක් මේක මෙන්න මෙහෙම කියන්නේ එක දවසින් වෙන එකක් නෙමෙයි. ඔය පින්වතුල සාංශාරික ජීවිතයේ කුසල ධර්ම වඩලා තියෙනවා. ඔය පින්වතුල මේ ජීවිතයේ ගුණ ධර්ම වඩලා තියෙනවා නම් ගුණ සීලයටත් වඩා මෙතනදී වඩා වැදගත් ගුණය. සීලයත් වැදගත්. ඊටාම වැදගත්. ගුණය ඊටත් වඩා වැදගත්. ඔය පින්වතුලගේ ඉන්ද්‍රිය සංවරයි නම් චක්කුණා සංවරෝ සාදු. ඇහැ සංවර කරගෙන ඉන්නවනම් ටෙලිනාට්ටි අරවා මේවා බල බල කාලයේ ජීවිතේ විනාශ කරගන්නේ නැත්තම්. gedara ප්‍රශ්න මදිවට අනුන්ගේ නාට්‍ය වල තියෙන ප්‍රශ්නත් ඔලුවට දාගන්නේ නැත්තම්. නේද? විවේකීව ඉන්නවනම් ගුණධර්ම වඩලා තියෙනවා නම් බඩගෙන ඉන්න සතෙක් දැකලා බිස්කට් පැකට් එකක් හරි අරන් දීලා ජීවිතේ තියනවා නම් අම්මට තාත්තට හොඳට සලකලා තියෙනවා නම් ප්‍රශ්නයක් නැති වෙන්න. gedara dore පිරිසිදුවට තියාගෙන gedara dore ප්‍රශ්න අඩුවෙන් ජීවත් වෙනවා නම් ඔබ මේ ජීවිතේ ත්‍රි හේතුක ප්‍රතිසන්දිකයක් වෙලා හිටියා නම් ගුණධර්ම පිරিলা නම් ඉන්ද්‍රිය ධර්ම පිරিলা නම් මේ වෙලාවේ මගේ පින්වත්නි ඔබේ හිත හරි පුදුම තත්වයකටපත් වෙනවා. මොකද්ද? මේ හිත ඉබේ වැඩ කරන්න ගන්නවා. හොඳට අහගන්න. මොකද්ද වෙන්න ගන්නේ? ඉබේ වැඩ කරන්න ගන්නවා. ඒක මෙන්න මේ වගේ. මේ හිතේ තියෙන අපිට චෛතසික ධර්ම ටිකක්. විතක්ක, ਵਿਚාර, අදිමොක්ක, විරිය, පීති, ඡන්ද ආදී වශයෙන් විවිධ චෛතසික ධර්ම තියෙනවා. චෛතසික දෙකක් ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. ඒ තමයි විතක්ක චෛතසිකයත් විචාර චෛතසිකයත්. නැවත මෙන්න මේ පටිභාග නිමිත්තේ සිත පිහිටවාගෙන සිටීම නිසා යෝගාවචරයාට පින්වත්නි ඒ අරමුණේම හිත පිහිටන්න පටන් ගන්නවා. ඒ කියන්නේ තේරෙනවද මම මේ කියන්නේ? ඒ අරමුණේම හිත අරමුණු කරන්න පටන් ගන්නවා. ඒ අරමුණම අරමුණු කර දෙන ස්වභාවයක් එනවා. එතකොට අපිට බලහත්කාරයක් නැහැ. අපේ හිතම අර ඇසුරු කරපු එක නැවත ඇසුරු කිරීම නිසා අර තාත්තා මරුණාම අපිට සමහරු කියනවා මේ අනේ දුක් වෙන්න එපා කියලා. අපිට දුක් වෙන්න එපා කොට අපි දුක් වෙනව නෙමෙයි අපිට දුක එනවනේ. අර විතර්ක කියන චෛතසිකය අරක විතර්ක කර දෙනවා. ඒ වගේ ඒ අකුසලයක් නේ. දැන් දුක් වෙනවා කියන එක අකුසලයක්. මෙතනදී කසිනේ අරමුණු කර දෙන අවස්ථාවට කියනවා විතර්ක චෛතසිකය කියලා. විතර්ක චෛතසිකයෙන් අරමුණු කර දෙන කසිනේම හිත හැසිරෙන ස්වභාවයක් තියෙනවා. ඒකට කියනවා විචාර චෛතසිකය කියලා. සවිතක්කං සවිචාරං. විවේකයත් කියන්නේ විතර්කයත් විචාරයත් නිසා ඔබට ඇති වෙනවා පින්වත්නි පුදුම කායික මානසික විවේකයක්. වෙන අරමුණු නැහැ. කය දැනෙන්නේ නැති වෙන ස්වභාවයකට එනවා. කය ඒ වෙලාවට කය දැනෙන්නේ නැහැ. ඒ වෙලාවට වෙන අරමුණු හිතේ පහළ වෙන්නේ නැහැ. සවිතක්කං සවිචාරං. මෙන්න මේ විතක්කයත් විචාරයත් කියන චෛතසික දෙක නිසා ඔබට ඇති වෙනවා ප්‍රීතියක්. ප්‍රීතිය නිසාම ඔබට ඇති වෙනවා සුඛයක්. විතක්ක, විචාර, ප්‍රීති, සුඛ කියන මේවත් එක්කම ඇති වෙන ඒකග්ගතාවය නිසා ඒකග්‍රතා චෛතසිකයෙන් ඇති කරලා දෙන සමාධි ස්වභාවය නිසා විතක්ක, විචාර, ප්‍රීති, සුඛ ඒකග්ගතා සහිත ප්‍රථම ධ්‍යාන අවස්ථාවට හිතපත් වෙනවා. දැන් මට කියන්න මේකටපත් වෙන්න පුළුවන්ද නැද්ද උත්සාහ කළොත්? පැහැදිලිද මම මේ කියන්නේ? ධ්‍යානලාභී වෙන්න පුළුවන්ද බැරිද උත්සාහ කළොත්? හැබැයි ලේසියෙන් මේකට පොඩි කැපකිරීමක් කරන්න ඕනිද නැද්ද? කරන්න ඕනිනේ. තමන් කන කෑමකින් පවා පරිස්සම් වෙන්න ඕනිද නැද්ද? කියන්නේ ඌමනාවට වඩා කාලා බත් මත හැදුනොත් භාවනා කරන්න ගියාම නිින්ද යනවනේ. එතකොට අපි පරිස්සම් වෙන්න ඕනි. මේක කරන්න පුළුවන්. අංක 1 තමයි ඒක. දැන් මම මේ කියපු එකක්වත් කරන්න බැරි පැටලිලි සහගත තැන් තිබ්බද? print out එක ගන්න එකේ ඉඳන් අර්පණා પ્રાપ્ત වෙනකම්ම කිව්වනේ. ඒක මේක පින්වදින් මෙහෙමයි. කර්මස්ථානාචාර්යවරයෙක් ඇසුරු කරන්නත් ඕනේ. ඔබේ විශේෂයෙන්ම උග්ඝා නිමිත්ත, පටිභාග නිමිත්ත ඉපදුනාට පස්සේ ටක් ගාලා කර්මස්ථානාචාර්යවරයාගෙන් උපදෙස් ගන්න ඕනේ. මොකද මේ පටිභාග නිමිත්ත ඉපදුනාට පස්සේ දැන් අර්පණා પ્રાપ્ત වෙනවා කියන එක පාට වෙන්නේ නැහැ.
ඔය පටිභාග නිමිත්ත ඉපදුනාට පස්සේ පින්වත්නි අපි සප්පාය ආහාර අසප්පාය ආහාර පේනවද ඔබට? අපි කන දේවල් වලින් දැන් අපි උදාහරණයක් කියමුකෝ දැන් සමහරු හිතන් ඉන්නවනේ කිරිබත් කෑවහම නිදිමත එනවා කියලා. එහෙම එකක් නෑ. හරිද? මේ සුද්ධ අපිට දීපු ලනු. කැඳ බිව්වහම පණ නැති වෙනවා වගේ නේ කැඳ බීලා වගේ කියලා අපි තාමත් කියනවානේ. කැඳ බිව්වහම පණ නැති වෙනවද? පණ ඇති වෙනවද? පණ ඇති වෙනවා. ඒ තමයි සුද්ධ දීපු ලනු. කැඳ බීලා වගේ කියලා කියන්නේ මේ කැඳ බිව්වහම පණ නැති වෙන්නෙත් නෑ. කිරිබත් කෑවහම නිදිමත වෙන්නෙත් නෑ. මොකක් හරි විද්‍යාත්මක හේතුවක් තියෙනවද කියන්න මම දන්නේ නෑ. නමුත් එහෙනම් ඉතින් නේද? කිරිබත් එහෙනම් කන්න බැරි වෙන්න එපා මිනිස්සෙක්ට. නමුත් මම මේ කියන්නේ ඒ වගේ මොකක් හරි අසප්පාය ආහාරයක් තියෙනවනේ. දැන් අපි හිතමු කොච්චි තදින් කාලා භාවනාවට ඉඳගත්තොත් මොකද වෙන්නේ? අර හූස් හැස් ගගා ඉන්න වෙනවා මිසක් භාවනා කරන්න වෙන්නේ නැහැ. ඒ වගේ අසප්පාය ආහාර අතාරින්න ඕනේ. සමහරුන්ට අන්නාසි කෑවහම ඇලර්ජික් වෙනවා. පළු දාන්න ගන්නවා. අන්න ඒ වගේ අසප්පාය ආහාර අතහැරලා සප්පාය ආහාර ගන්න ඕනේ. ප්‍රත්‍ය වෙන ආහාර ගන්න ඕනේ. අන්න ඒ වගේ ආහාරයක් ගන්න. ඊළඟට ගොදුරු ගම භික්ෂුවක් නම් සුලභව භික්ෂා ලැබෙන තැනක ඉන්න ඕනේ. ඒ කියන්නේ නිකන් ඇත්තරම පෝෂණයක් නැති අමාරු දුලබව භික්ෂා ලබන්න ඕනි. පැය ගාණක් පිණ්ඩපාත කිලෝමීටර් ගාණක් වඩින්න ඕනි තැනක හිටියොත් ඉතින් මහන්සියිනේ පිණ්ඩපාත ගිහිල්ලා ආවම මොන භාවනාවද නේ? ටිකක් නිදා ගන්න හිතෙනවා මිසක සතපෙන්න හිතෙනවා මිසක බණක් භාවනාවක් කරන්න බෑ. අන්න ඒ නිසා නේ වස් කාලේ එහෙම වටින්නේ. ඇයි භික්ෂුන් වහන්සේලාට කියනවනේ අපි දාන ටික ගෙනලා දෙන්නම් ඔබ වහන්සේලා මොකක් කරන්නද? ඔබ වහන්සේලා බණක් භාවනාවක් කරගෙන ඉන්න. අන්න බලන්න කොච්චර ලාභයක්ද කියලා මේ වස් කාලේනේ. අන්න ඒ නිසා මේ වගේ කාලවල වල ගොදුරු ගම සප්පාය එකක් වෙන්න ඕනේ. ඊළඟට සප්පාය කතා. අසප්පාය කතා දුරලන්න ඕනේ. අසප්පාය කතා කියන්නේ පින්වත්නි දෙතිස් තිරස්චීන කතා. ඔය රාජ කතා. නිකන් දේශපාලන කතා. ක්‍රිකට් පිළිබඳව කතා, ෆුට්බෝල් පිළිබඳව කතා, ඔය වගේ වැඩක් නැති කතා. හොරුන් පිළිබඳව කතා, ස්ත්‍රීන් පිළිබඳව කතා. මේවා වැඩක් නැහැ භාවනාවට. දස කතා වලින් යුක්ත වෙන්න ඕනේ. සමාධිය පිළිබඳව අන්න ඒවා වීරිය පිළිබඳව ඒ වගේ ඒවා පිළිබඳව කතා කරන්න ඕනේ. ඒකත් ඌමනාවට වැඩියෙන් එපා. දස කතා වුවත් ප්‍රමාණිකමව එපා කියලා කියන එකේ ප්‍රමාණයක් නිතරම කණ්ඩ කාල්ලි ගහිලා නිතරම ඌව කතා කර කර හිටියොත් භාවනාව වඩන්න වෙලාවක් තියෙනවා. ඒකේ ප්‍රමාණිය දැනගන්න ඕනේ. ඒකට කියන්න ඕනේ ස්ථානෝචිත ප්‍රඥාව, නිපක නැත්තම් පාරිහාරීය ප්‍රඥාව. ඕවා තිබ්බොත් දස කතා වලින් බේරෙන්න පුළුවන්. ඊළඟට සප්පාය ඉරියව් අසප්පාය ඉරියව්. දැන් අපි හිතමුකෝ කෙනෙක්ගේ කකුලේ ඔපරේෂන් එකක් කරලා තියෙනවා. එයාට සක්මන් භාවනාව කරන්න බෑ. සක්මන් භාවනාව කරනකොට තමන්ගේ කකුලේ අර කරපු ඔපරේෂන් එක රිදෙන්න ගන්නවා කියලා. එතකොට ඒක සප්පාය ඉරියව්වක්ද අසප්පාය ඉරියව්වක්ද? අසප්පාය ඉරියව්ව. අන්න ඒ වගේ අසප්පාය ඉරියව් අතහරින්න ඕනේ. නිින්ද අසප්පාය ඉරියව්වක් වෙන්න පුළුවන්. හේතු වීම අසප්පාය ඉරියව්වක් නම් ඔය පිංගුතුල දැනගන්න ඕනේ මොකක් වෙන්නද? දැන් සමහරුන්ට හේතු වෙච්ච ගමන් නිින්ද යනවානේ. අපි දැනගන්න ඕනේ එහෙනම් මට මේක අසප්පාය ඉරියව්වක් කියලා. කොන්ද කැඩිලා බිමට වැටුණොත් මම හේතු වෙන්නේ නැතුව සප්පාය ඉරියව්වක ඉන්නවා. කියලා සප්පාය ඉරියව්වකට එන්න ඕනේ. මෙන්න මේවා පින්වත්නි කර්මස්ථානාචාර්යවරයෙක්ගින්ම තමයි ඔබට බේරගන්න ගලව ගන්න වෙන්නේ. ඒකයි කිව්වේ ආචාර්යයන් වහන්සේ නැති තැන ඒක මහා දෝෂයක් කියලා. උග්ගා නිමිති පටිභාග නිමිති ඉපදුනාට පස්සේ අර්පණා પ્રાપ્ત වෙන විදිය කියලා දෙන්නම්. ඒ නිමිත්තෙම නැවත නැවත මනස පිහිටවාගෙන ඉඳීම තුලයි මේ විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකග්ගතා සහිත ප්‍රථම ධානය සිත පහළ වෙන්නේ. ඊට ද්විතිය ධානයට යන්න පුළුවන්, තෘතිය ධානයට යන්න පුළුවන්, චතුර්ථ ධානයට යන්න පුළුවන්. පැහැදිලිද මම මේ කියන්නේ? හැබැයි දැන් ඔබට තේරුම් ගන්න මේක කරන්න පුළුවන්මද බැරිද? මං කියන නිසාද කියන්නේ ඔබටම තේරෙනවද නැද්ද මේක කරොත් හරියයි කියලා? එහෙනම් ඔබට ධානලාභියෙක් වෙන්න පුළුවන්ද බැරිද? සසරේ ත්‍රිහේතුක ප්‍රතිසන්දියක් ලැබලා නම් අනිවාර්යෙන්ම පුළුවන්. හැබැයි නිකන් ගෙදර ඉඳලා ඔය යන විදිහට උපදීද කවදා හරි ධානය? කවදාවත් උපදින්නේ නැහැ. එනිසා තමන් කන කෑම එක ගැන හොඳට ප්‍රත්‍යක්ෂාවෙන් කෑවොත් මම මේ ආහාරය ගන්න බුද්ධ ශාසනයේ පිළිවෙත් පුරන්නයි. ඒ නිසා බඩ පෙරෙනකන් උගුර ගාවට වෙනකම්ම කන්නේ නැතුව වතුර වීදුරුවකට දෙකකට ඉඩ තියාගෙනයි කන්න ඕනේ. එතකොට බත් මත එන්නේ නැහැ. පැහැදිලිද? ඊළඟට රූපවාහිනියක් බලද්දි පරිස්සම් වෙන්න ඕනේද නැද්ද? දෙතිස් කතා වලින් නිකන් අනවශ්‍ය අනුන්ගේ දේවල්, අනුන්ගේ කුණු, අනුන්ගේ පෞල් ප්‍රශ්න, නාට්‍ය, බාට්‍ය අරවා මේවා බල බල හිටියොත් ධානය වැඩෙයිද? වැඩෙයි. ඒවා වැඩෙන්නේ. එන ඒවයින් අතහරින්න ඕනේද නැද්ද? අතහරින්න ඕනේ. ඊළඟට පාරේ යනකොට විවිධ විචූරණ දේවල් තියෙනවනේ නේ කඩවල් වල අරහෙ මෙහෙ ඒවා දිහා බල බල ඒ නිමිති අරගෙන ගියොත් වැඩේ හරියයිද?
නෑ මනස එතකොට ව්‍යාකූලයි. ඒකනේ කිව්වේ භික්ෂුන් වහන්සේට පින්ඩපාතේ යද්දිත් බිම බලාගෙන යන්න කියලානේ. ඔක්කිද්ද චක්කු අන්තරගරේ ගමිස්සාමීති සික්ඛාකරණීය. එයි වටපිට බැලුවොත් නිමිත්තක් ගායෝති න අනුනිමිත්තක් ගායෝති. නිමිති අනුනිමිති ගත්තොත් ව්‍යංජන අනුව්‍යංජන ගත්තොත් ඒක භාවනාවට බාධාවක්. ඒ නිසා යනකොට එනකොට කනකොට නානකොට කරනකොට වුණත් පුංචි හෝ අකුසලයකට ගියත් පරිස්සම් වෙන්න ඕනිද නැද්ද? දැන් තේරෙනවද ඇයි මේ ඇහැ සංවර කරගන්න කිව්වේ කියලා? දැන් තේරෙනවද මේ කට කැඩෙනකන් අනවශ්‍ය දේවල් කරන්න එපා කියලා කියන්නේ ඇයි කියලා? ඇයි මේවට මේ වගේ උත්තරී මනුෂ්‍ය ගුණධර්ම වලට පත් වෙන්න බෑ අර වගේ විචූරණ කර කර හිටියොත්. ඒ වගේ කෝලම් කර කර හිටියොත්. ඒක කෝලමක්මයි. ඒක විචූරමක්මයි. ඒ වගින් මිදිලා ඔය පිංගනේ දැන් අවුරුදු කියලා එකක් එනවා. හරිද? බලන්න කොච්චර අපරාධයක්ද කියලානේ. මිනිස්සු අපිට ආරණ්‍යක ඉන්නත් නෑ. අරව දානවා, රතිඤ්ඤ දානවා, නිකම් මේ සම්මුතිය දැන් අවුරුද්ද කියලා එකක් බුදුදහමේ නෑනේ. දැන් අර කියනවනේ මොන රාශියෙන්ද මොන රාශියට මාරු වෙනවා කියලා ඔය පිංගනේ දැන් ඕවා බුදුදහමනේ. දැන් මුළු ලංකාවක්ම ওই දෘෂ්ටිවල නැද්ද හැබැයි? බලන්න. දෘෂ්ටිවලමයිනේ ඉන්නේ. ඒ ඔන්න ඔය වගේ බොරු වැඩ කරනේ වතහැරලා දාලා අවුරුදු කාලෙට මේ කියලා හම්බ වෙනවනේ දවස් 3-4ක නිවාඩුවක්. අන්නේ නිවාඩුව වටිනවා. ඒකෙන් අරඤ්‍යගතව රුක්ක මූලගතව ආරණ්‍යයකට රුක්ක මූලියකට ගිහලා කසිනියක් උග්ඝා නිමිත්තක් පටිභාග නිමිත්තක් උපදවා ගන්නට උපචාර සමාධිය කර්පණා ප්‍රාප්ත වෙන්නට උත්සාහ කළ යුතුයි. එහෙම නැතුව ලෝකයා යන රැල්ලට ගියොත් නම් මගේ රත්තරන් පිංගත් මේක කරන්න බෑ. ඊළඟට තමන්ගේ හිතට කාම සිතවිල්ලක් ආවොත් දැන් ඔය පිංගතුලගේ හිතට නිතරම එනේවනේ කාම සිතවිලි, ව්‍යාපාද සිතවිලි, හිංසා සිතවිලි නේ එනවනේ නිතර. ඒ කියන්නේ යම් අකුසල ධර්මයක් එන උපන්නේ අකුසලයේ ධම්මේ. උපන් අකුසල් නූපන් කුසල්. මේ පිංගතේ ඔබට නිතරම තියෙන පලිබෝධ. හදීසියවත් කාම සිතවිල්ලක් එනවා. මොකද කරන්න ඕනේ? ඔන්න කාම සිතවිල්ලක් කියන්නේ මොකකට හරි කැමැත්තක්නේ. ගෙදර ඉන්න ගමන් අයිසින් කේක් කෑල්ලක් කන්න හිතෙනවා. දැන් හිතුනොත් මොකද කරන්නේ? අතේ සල්ලිත් තිබ්බොත්. දුවගෙන ගිහිල්ලා මේකට කවල එක්කන් එනවනේ නේ. එහෙම බෑ. අපි දැනගන්න ඕනේ මේ කාම සිතවිල්ලක් ඇති වුණේය. මේ කාම සිතවිල්ල පෝෂණය කරනවද මම මේකින් නෙක්කම්මයට බර වෙනවද? අන්න හිතට කියන්න ඕනේ. දෙන්නේ නැහැ. අන්න ඒකට කියනවා උපන් කාම විතරකය නාදි වාසේති. ඉවසන්නේ නැහැ. මොකක් කරන්නේ නැද්ද? ඉවසන්නේ නැහැ පින්වත්නි. නාදි වාසේති. ඔය පින්වතුන්ට දැන් අකුසල් සිතුවල්ලක් ආවම ඉවසන්නේ නැද්ද? හොඳට තුරුල් කරගන්නවද? අනේ එන්න කාලෙකින් බලන් හිටියේ කියලා නේ. එහෙම මේ තුරුල් කරගන්නවා. භික්ෂුව එහෙම නේ. නාදි වාසේති. මේක ඉවසන්නේ නැහැ. තියන් ඉන්නේ නැහැ. පජහති. අතහරිනවා. පහන සංඥාව කතමාචානන්ද පහන සංඥා. මොකද කිව්වේ උපන්නා වූ කාම විතර්ක නාදි වාසේති පජහති විනෝදේති භ්‍යන්ති කරෝති අනභවං ගමේති. හොඳට අහන්න මේ ටික. වචන පහයි. නාදි වාසේති ඉවසන්නේ නැහැ. පජහති අතහැරලා දානවා. දැන් ඔය පින්වතුන්ල ගෙදර ඉන්නවා. සමහර අම්මලා ඉන්නවා. දැන් මම මේ බණි කිව්වම ඔන්න අදරෑ ගිහිල්ලා අදරෑ තීරණයක් ගන්නවා මේ මං අද ඉඳන් නාට්‍ය බලන්නේ නැහැ ඉන්නකො කියලා. එළ දැන් කුස්සියට ගිහිල්ලා ගෙදර කට්ටිය නාට්‍ය බලන වෙලාවේ අම්මා එළවලු කපනවා. අම්මට අර නාට්‍ය ශබ්ද ඇහෙනකොට මොකද වෙන්නේ? එනවද එවෙනවද? නිකම් පිංගදී පැණි මුට්ටියට ඇදෙන ඇඹලය වගේ මේ මෙවිල එක්ක අද විතරක් බලනවා. නැත්තම් බලන්නේ නැහැ කියලා හොරාට කණ්ණාඩියෙන් බලන් ඉන්නවා. කර්ටන් අස්සෙන් බලන් ඉන්නවා. මේවා ඉතින් ඇත්ත. බලන්නේ නැහැ කියලා ගිහිල්ලා අර ගෙදර තියෙන කණ්ණාඩියක ආයි ටීවී එක පේන නිසා පරිවර්තනය වෙලා ඒකෙන් හරි හොරාට බලන් ඉන්නවා. අහන් ඉන්නවා. කියන්නේ ඔය පිංගුසුල්ලා ඒක ඔය පිංගුතුලා ඒක අතාරිනවද හිතේ තියන් ඉන්නවද? හිතේ තියන් ඉන්නවනේ. භික්ෂුන් වහන්සේලා පිංගද ඉස්සර පින්ඩපාතේ යද්දී යන ගමන් අතරමඟදී කාමසිතුවිල්ලක් ඇති වුණොත් දැන් ඔන්නේ යනකොට ලස්සන මල් ගහක් දැක්ක කියලා හිතන්නකෝ. මම කියන්නේ මල් ගහක් උපමා කරලා. අනේ මේක ලස්සනයි මේක ගෙනියන්න තියෙනවා නම් හොඳයි කියලා හිතෙනවා. දැන් ඔය පිංගුතුලට කොච්චර හිතෙනවද නේ? දැන් ඔය පිංගුතුල ඒක අරගෙන ගිහිල්ලා ඒකත් එක්ක හුරතල් වෙලා ගෙදරත් කියනවද නැත අතන ෂෝක් මල් ගහක් තිබ්බ පුතේ හොරාට හරි ගලවන් වරේ. ඔය පිංගුතුල එහෙමයි. භික්ෂුව එහෙමනේ. ඉස්සර භික්ෂුන් වහන්සේලා එතන ඉඳගෙන තිබ්බා. කියන්නේ මට මේ කාමසිතුවිල්ල ඇති වුණායි මම නවතින්න ඕනි කියලා නැවතිලා උපන් කාමසිතවිල්ල උපන් තැනම දුරු කරලා ගිහිල්ලා තිබ්බා. කොහමද නේ? නිග්‍රහ කරලා තිබ්බා. මේ කාමසිතවිල්ලක් ස්වාමීනි මගේ සිත කාමයෙන් දැවෙයි මා කුමක් කළ යුතුද? ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් වෙලාවක අහන පුංචි සාමණේරය.
ඉතින් මෙන්න මේ වගේ නාදි වාසේති ඉවසන් නැතුව පජහති අතහැරලා දැම්මොත් හරියටම විනෝදේති දුරු කරලා දාන්න ඕනේ. මේකේ තනියෙන් බෑ නම් කල්යාණ මිත්‍රෙක්ගේ උපදෙස් පතන. අනේ ස්වාමීනි මගේ හිතට මෙන්න මේ જાතිය කාමසෙතවිලි එනවා. මට මේ නාට්‍යයෙන් බේරෙන්න බෑ. මට මේ මද්ද්‍රව්‍යයෙන් බේරෙන්න බෑ. මට මේ යහවල් තැනින් බේරෙන්න බෑ. මං කොහොමද මේක දුරු කරන්නේ? බුදුදහමේ තියෙන ඕවට උපදෙස්. ඒක නොයිවසලා පජහති අතහැරලා විනෝදෝති දුරු කරලා දාලා අවසානයේදී අනභවං ගමේති. අභාවයටම පත් කරන්න පුළුවන්කම ලැබුණොත් ධානයක් උපදව ගන්න පුළුවන්ද බැරිද? පැහැදිලි. එයි දැන් තමන්ගේ භාවනාවට කරදරයක් තියනවාද? හිතන්න තමන්ට කිසිදු කාම සිතවිල්ලක් නැත්තම් ව්‍යාපාද සිතවිල්ලක් ඔය වගේම තරහක් ආපු වෙලාවක ඒක හුරතල් කර කර හිටපන්කෝ මැරිලා හොල්මනක් වෙලා හරි ඇවිල්ලා මම මේකෙන් පලි ගන්නවා කියලා ඉන්නේ නැතුව අනේ ඉතින් ඕවා මහා අනිත්‍ය ධර්මතා අපි ඔක්කොම මැරෙන්න ඉන්න අයයි කියලා ඒක ඉවසන්නේ නැතුව ඒක අතහැරලා දාලා හරි ඕවා මේ මහා ලොකු දේවල් නෙමෙයි අපි ඔක්කොම මිනිස්සු වෙන කියලා අතහැරලා දාන්නේ කීයෙන් කී දෙනාදනේ සමහරව අතහැරලා දානවා හැබැයි අවස්ථාවක් ආපු ගමන් හොරාට හරි පලි ගන්නවා අඩුම ඉස්කෝලේට ගියාම දැන් තමන්ගේ පුතාට කැමති නැති කෙනෙක්ගේ ඩෙස් එකක් තිබ්බොත් ඩෙස් එක හරි ඌරලා එනවා ඒ වගේ මහා බාල වැඩ කරන්නේ පින්ගන්නේ අපේ මිනිස්සු කාර් එකක් තිබ්බොත් ඒක හූරනවා ගල් වලින් වහලට ගල් ගහලා බලනවා වැට ඉන්න කඩලා බලනවා අර මිනිස්සයාට ගහන්න බැරි නම් ඒ මිනිස්සයාගේ හරකෙක් අපේ වත්තට ආවා කියලා හිතන්නකෝ මොකක් කරනවද අර මිනිස්සයාගේ තරහ යවන්නේ හරකගේ ඒ වගේම බාල වැඩ ටිකක් තමයි අපේ මිනිස්සු ගාව තියෙන්නේ ඉතින් කොයිද මේ ව්‍යාපාද සිතවිලි නේද නාදිවාසීති පජහති කියලා එකක් දන්නේම දන්නවද නාදිවාසීති පජහති කියලා එක දන්නේම නැහැ ඔක තමයි ඇත්ත ඊළඟට අවිහිංසා කියන්නේ විහිංසා සිතුවිලි ටික දුරු කරන්න ඕනේ. කතාව කාට හරි හිංසා කරනේවනේ. ඉරිසියාකම් වලින්, කුහකකම් වලින්, නරක ගතිගුණ වලින් අපිට වැඩක් නෑ. අපිට තියෙනවා කරන්න දෙයක්. අපිට තියෙනවා භාවනාවක්. අපිට තියෙනවා නිමිත්තක් වර්ධනය කරගන්න. අපිට තියෙනවා උග්ඝා නිමිත්තක් උපදවා ගන්න. අපිට තියෙනවා පටිභාග නිමිත්තක් උපදවා ගන්න. උපදවාගත්තු පටිභාග නිමිත්ත රැක ගන්න අපිට තියෙනවා. ඒ පටිභාග නිමිත්ත අර්පණා ප්‍රාප්ත කරගන්න අපිට තියෙනවා. බලන්නකෝ මේ විවේකයේ මිනිස්සු විඳින්නේ නෑනේ. ඉතින් ඔබට මම මේක කියනකොට හිතෙන්නේ නැද්ද? ඇත්තටම හිතෙන්නේ නැද්ද මේක කරන්න පුළුවන් කියලා? හැබැයි ඒත් එක්කම හිතෙන්නේ නැද්ද දෙයියනේ ගිහි ගෙදර ඉඳන් කොහොමද මේක කරන්නේ කියලා? ගිහි ගෙදර ඉඳන් මේක කරන්න පුළුවන්ද බැරිද? හැබැයි ලේසිද අමාරුයිද? අන්න ඒකයි කිව්වේ ගිහි ගෙදර ඇවිල්ලා හරි කරදරයි සම්බාධ සහිතයි. සම්බාධෝ යං ගරාවාසෝ. අබ්බෝකාසෝ පබ්බජ්ජා. පැවිද්ද කියන්නේ පින්වල හංසයෝ වගේ. ඔය කරදර නෑනේ ආරණ්‍යයකට ගියාම දැන් නම් අපිට ඉන්න දෙන්නෙත් නෑ. එහෙනම් අපි මේ කැලයකට හරි කොයිට හරි ගියාම කැලේ අයින තියෙන හරි ගයක් හදලා මොකක් කරනවද? සින්දුවක් හරි දානවා. අයියෙන් දාගෙන මිනිස්සු සංකරයි. එහෙමයි කියලා ඉතින් අපිට මේ රටවල් අතහැරලා දාලා යන්නත් බෑ. මේ අපි ගෙවල් වල ඇවිල්ලා ඉන්නදනේ. අපි කැලෑවකට ගියාම මිනිස්සු දැනගන්න එපා තමන්ගේ රේඩියෝ එකේ සද්ද අඩු කරන භාවනා කරන හමුදුරුවරු ඉන්නවා කියලා. එහෙම නෙමෙයි මුළු ගමටම අච්චර අලි ඉන්න කැලෑවල් වලට ගිහිල්ලා හිටියත් මිනිස්සුන්ට common sense කියන්නේ ඒක දැනීම නැහැ. සාමාන්‍ය මිනිහෙක්ට දැනෙන්න ඕනේ, තේරෙන්න ඕනේ. ඒ දැනීම තේරීම නැති වෙනකොට මේ ප්‍රශ්නේ එන්න පුළුවන්. ඉතින් ආරණ්‍ය වලත් මේක ටිකක් අමාරුයි අද වෙනකොට. ඒ ඔය පිංගුතුල ගැන කවර කතාවද? හැබැයි උත්සාහ කළොත් දවසට උදේ 4ට නැගිටලා 5ට නැගිටලා රැයට නිින්දට කලින් මෙන්න මේ කසීනිය වඩන්න ගත්තොත් ඔය පිංගුතුලට මේ නිමිත්ත උපදවා ගන්න පුළුවන්. මං කියනවට උත්සාහ කරලා බලන්න. ප්‍රති මේක හරි සනීපයි. මේක හරි සුවයි. මේක හරි සුන්දරයි. හරියට මං උපමාවකින් කියන්නම් භාග්‍යතුන් වහන්සේම සාමාන්‍ය ඵල සූත්‍රයේදී කියලා තියෙන උපමා ටිකක් දාඩිය වෙලාවක ගානට නිවිච්ච සීතල වතුරකට බහින්න පුළුවන්කම ලැබුණා. සනීපයිද නැද්ද? සම්පූර්ණ මුළු කයම මෙහෙම දාගෙන ඉන්න අවස්ථාව ලැබුණා. ඒ සනීපේ කොහිට දැනෙන සනීපයක්ද? කනටද? ඇහැටද? කයටද? ශරීරයටද? හිතටද? කොහිටද? හැමතැනටම නේ කයට හිතට කියන්නේ මුළු ශරීරයම පෙඟෙව්වා වගේනේ. හොඳ සීතල වෙලාවක රස්නේ වතුර එකේ වගේ පොඩ්ඩක් ඉන්න තිබ්බා. ඉතින් දැන් සීතල වෙලාවක hot water මේ රස්නේ වතුර ටිකකින් ආලා බලන්න. ඒක අර මුළු කයටම එකවර දැනෙන සනීපයක්. මොකද අර්පණා ප්‍රාප්ත වෙනකොටත් අන්න ඒ වගේ කය සිත අහවල් තැනට දැනෙනවා කියලා නෙමෙයි. ඔය පිටුතර කෑම කෑවොත් දිවට විතරයි ඇහැට දැනෙන්නේ නෑනේ. ටීවී බැලුවොත් ඇහැට කනටයි විතරයි. කවුරු හරි අත ගෑවොත් කයට විතරයි. එයාව දකිද්දි ඇහැට විතරයි.
එයාගේ කටහඬ කනට විතරයි. අර්පණා මට්ටමකදී මේ ඉන්ද්‍රිය වලින් ලබන මහා තුච්ච සතුටක් නෙමෙයි. මොන සතුටක්? තුච්ච සතුටක් නෙමෙයි. අසූචි ගොඩවල් එක්ක ලබන සතුටක් නෙමෙයි. කුණු එක්ක දාඩිය එක්ක වැතිරිලා දාඩිය එක්ක මේ ජීවත් වෙලා ලබන සතුටක් නෙමෙයි. කලාඳුරු හොටු කබ කඳුළුත් එක්ක ලබන සතුටක් නෙමෙයි. අසූචි මල මුත්‍රාත් එක්ක ලබන සතුටක් නෙමෙයි. තුච්ච සතුටක් නෙමෙයි. සුඛ සහගත සතුටක්. සනීප සතුටක්. අන්න ඒකයි ඒකට කිව්වේ පීති සුඛ එකග්ගතා කියලා. බුදුරජාණන් වහන්සේ සබ්බේ සංඛාරා දුක්ඛා කියලා සුඛයි කියලා දේශනා කරපු තැනක් වෙත්නම් ඒ සුඛයි කියලා දේශනා කරපු එකම තැන තමයි පළවෙනි ප්‍රථම ධ්‍යානෙ. ද්විතීය තෘතීය චතුර්ථ පංචමාදී ධ්‍යාන උපදවාගත්තු කෙනෙක්ට හිත හරියට මොහත් කරගත්තු කඩුවක් වගේ ප්‍රථම ධ්‍යානින් විදර්ශනා කරන්නත් පුළුවන්. සමාධිය මූලික වෙලා කරන විදර්ශනාව පිළිබඳ ඉතාම ප්‍රබලයි, ඉතාම වේගවත්, හරිම ලේසි, අමාරු නෑ. අර ඉක්මනටම සංකාරූපෙක්ඛ ආදී ඥානවන් වලට යන්නත් පුළුවන්. සමාධිය නැතුව කරන විදර්ශනාවට කියන්නේ ශුෂ්ක විදර්ශනාව කියලා. ශුෂ්ක විදර්ශනාව තරමක් අමාරුයි, තරමක් වියලි, තරමක් කටුකයි, ඉගෙන ගත යුතු ධර්ම බොහොමයි. නමුත් සමාධිය වඩන්න උපකාරය නැති, සමාධිය වඩන්න අවකාශය නැති, සමාධිය වඩන්න පරිසරයක් සකස් වෙලා නැති ගිහි පින්වතුන්ලට ශුෂ්ක විදර්ශක භාවනාව, ශුෂ්ක විදර්ශනාව ඊටාම වැදගත්. හරිම වටිනවා. තේරෙනවද මම මේ කියන එක? මේ ශුෂ්ක විදර්ශනාව ඊටාම වටිනවා. ඒ නිසා ඔය පින්වතුන්ලට ඉතින් කාලය තියෙනවා නම් මම මේ ධර්මපරියාය ලෝකෙට ඉතුරු කරන්නයි මේ කතාව දේශනා කළේ. මොකද නැත්තම් මේවා වැහිලා යනවනේ. නේ? සමාධි භාවනාව වැහිලා ගියොත් අපරාධය. ඒ නිසා ඔය පින්වතුන්ලට සුදුසු භාවනාවක් තෝරගෙන. දැන් මම පීත කසිනිය විතරයි කිව්වේ. ලෝහිත කසිනිය ගන්නකො රතු. ඒකත් පුප්පම්මි වත්තම්මි වර්ණ ධාතු යාවා. ඒ කියන්නේ වර්ණවල උපදින්නත් පුළුවන්. රතු පාට මල් ඔය වදමල් වගේ එකක් දැකලා උපදින්නත් පුළුවන්. දැන් අරකේ කහ පාට වස්ත්‍ර දැකලා වගේම මේකේ රතු පාට වස්ත්‍ර දැකලා. ඉතින් අනිත් ඕදාත ආදියත් එහෙමයි. පටවි ආදියත් පින්වත්නි එහෙමයි. පටවි සංඥාව සසරේ වඩලා නැත්තම් මෙවර පටවි සංඥාවක් අපි ගන්න ඕනේ. හැබැයි මතක තියාගන්න ඕනේ පටවි සංඥා ගද්දී නේ පටවියේ පින්වත්නි කහ පාට සංඥාවක් ආවොත් එතකොට පටවි කසිනිය නෙමෙයි වැඩෙන්නේ. එතකොට ඒක පටවි කසිනිය දුරු කළ යුතු පරිබෝධයක්. පටවි කසිනිය ගද්දී වර්ණ හෝ නිමිත්ත හෝ ලක්ෂණය හෝ ඒ ලක්ෂණ වර්ණ වශයෙන් මනසිකාරය කළ යුතු නැහැ. පටවිය වශයෙන් තමයි මනසිකාරය කළ යුත්තේ. දැන් වර්ණ පීත කසිනිය වඩනකොට පීතකං ලෝහිතකං කියලා වඩනවා මිසක් ලෝහිත කසිනිය වඩද්දී. එතකොට ඒකේ පටවිද ගල්ද මුල්ද ඒවා හොයන්න හොදන්නේ. ඉතින් මේවට කර්මස්ථානාචාර්යවරයෙක් ඉඳීම හරීම වැදගත්. තේරෙනව නේද ගුරුවරයෙක් ඉන්න ඕනි කියලා. මොකද මේ අඟලෙන් අඟල හදා ගන්න ඕනි ඒවනේ. කසිනිය හදලා ගුරුවරයෙක්ගෙන් ගහගන්න. මේක හොඳයිද කියලා. ඒක තියාගන්න ඕනි දුර ගුරුවරයෙක් ගාවට ගිහලා දැනගන්න. මේක හොඳයිද ස්වාමීනි. ඊළඟට ඒකේ ඉරියව්ව ගුරුවරයෙක් ගාවින් දැනගන්න. මේක හොඳයිද ස්වාමීනි. ඊළඟට ඒක වඩනකොට ඇති වෙන උග්ඝා නිමිත්ත ගුරුවරයෙක් ගාවින් පරීක්ෂා කරගන්න සතියකට වතාවක් ස්වාමීනි මම දැන් මෙතන ඉන්නේ. දැන් මම මෙතන ඉන්නේ. දැන් මම මොකද කරන්නේ? ඊළඟට ඒකෙන් එන්නේ පටිභාග නිමිත්ත. ඒක පරීක්ෂා කරන්න පටන් ගන්න. පටිභාග නිමිත්ත නැවත නැවත ඉද්දි උපචාර සමාධිය නිසා ඒක අර්පණා ප්‍රාප්ත වෙන අවස්ථාව ගුරුවරයෙක්ගෙන් දැනගන්න. මම මේ කියන විදිහට මේවා වැඩුවොත් වර්ධනය කළොත් ඔබට මේ ජීවිතේ උත්තරී මනුෂ්‍ය ධර්මයක් ලැබපු කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්. පැහැදිලිද මම මේක? පැහැදිලිවම පුළුවන්. දැන් මට කියන්න මේ ලෝකේ ධානලාභීන් ඉන්නවද නැද්ද? ඇයි? ඕක වැඩුවොත් ධානලාභීන් බිහි වෙන්නේ නැද්ද? බිහි වෙනවා. ධාන වඩන භික්ෂුන් වහන්සේලා ඉන්නවා. ධාන වඩන ඍෂිවරුත් ඉන්නවා. එනිසා නෑයි කියලා අතහරිනවට වඩා මේක මනුෂ්‍යයන්ට ලබන්න පුළුවන් එකක්. හැබැයි ලක්ෂයක් උත්සාහ කළොත් එක්කෙනාටයි මේ අවස්ථාව ලැබෙන්නේ. හේතුව අනිත් අයට බෑ මේ භාවනාව කන්ටිනියු කරන්න. ඒ කියන්නේ භාවනාව දිගටම රඳවගෙන ඉන්න බෑ. ඒගොල්ලන්ට වැඩ වැඩි, ප්‍රශ්න වැඩි, ඒවට අග්ගාලා අමතක කරලා දානවා. ගෙදර මලගයක් වුණත් භාවනාව අතහැරලා දානවා. ගෙදර කන්න නැති වුණත් භාවනාව අතහැරලා දානවා. එහෙම බෑ. සමහරු මේ කුසීත වස්තු වලට යට වෙනවනේ. ඒ කියන්නේ අප්පෝ හෙට දුර ගමනක් යන්න තියෙනවා. ඒ නිසා අද භාවනා කරන්න බෑ. ඔන්න යන්න තියෙනවා කියලා භාවනා කරන්න. ඊළඟට දුර ගමන ගිහිල්ලා ආවහම ගින් ආව විතරයි මහන්සි සතියක් විතර රෙස්ට් කරන්න ඕනේ කියලා ආයෙ රෙස්ට් කරනවා. ඒ වගේම කුසීත වස්තු 8කුත් තියෙනවා. අෂ්ට කුසීත වස්තු කියලා. ඒවත් දැනගන්න. මතක තියාගන්න මේ උග්ඝා නිමිත්ත කියන එක ගද්දි මම මේකත් කියන්නම් මේ වැඩි ඇහැ වෙහෙස කරවන්නත් එපා. එතකොට ඒක එන්නේ නැහැ.
අනිත් එක මලානිකව නිකන් දැන් මේව ලොකු කරගෙන බලන් ඉන්නත් එපා. මේව පොඩි කරගෙන සමහරු මෙහෙම බලන් ඉන්නවා. එහෙම වුණාම වෙන්නේ කුසීත පක්ෂයට යනවා. කුසීත පක්ෂයට ගිහලා නිදිමතක් වගේ එකක් වුණත් එන්න පුළුවන්. ඒ නිසා ඉතින් මෙතනින් එහාට ධර්ම දේශනාව කරන්න වෙලාවක් නැහැ. ඔය පිංගුතුලා මේක වඩන්න පටන් ගන්න කර්මස්ථානාචාර්යවරයෙක් ඇසුරේ ඔය පිංගුතුලට නැවත නැවත මේවා විසඳ ගන්න අවස්ථාව ලැබෙයි. එහෙම අවස්ථාවක ඔබටත් මේ උතුම් උත්තරී මනුෂ්‍ය ගුණ ධර්ම ස්පර්ශ කිරීමට අවශ්‍ය කරන ශක්තිය, ධෛර්යය, වාසනාව, අවස්ථාව ලැබේවා. මේ කුසල් ඊට පාරමී වේවා කියලා ප්‍රාර්ථනා. දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටාච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං. ආකාසට්ටාච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ටාච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරන්ති. හැම දිනෙකටම සම්මා සම්බුදු සරණයි. රාගක්ඛයෝ නිබ්බානං